समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවට මාතෘකාව හැටියට ලැබිලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත දස සංඥාව පිළිබඳ. ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත දස සංඥාව පිළිබඳ අප දේශනා කරලා තියෙනවා. නමුත් පොදුවේ දේශනාවක් කරන්න කියලා මතක් කරලා තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාව ඇසුරු කරගෙන. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාළ පණිවිඩය හැම අවස්ථාවකම අපිව නිවන පැත්තෙන් සුවපත් කරන පැත්තෙන් ආධ්‍යාත්මික සුවය උදා කරන පැත්තෙන් හැම වෙලාවකම ධර්මය හිට ගන්නවා. ආධ්‍යාත්මික සුවයක් බලාපොරොත්තු වෙන ශ්‍රාවකෙක් සෑම අවස්ථාවකම අවස්ථාව ලැබෙන සෑම විටකම තමන්ගේ ආධ්‍යාත්මය නිවා ගැනීම පිණිස ඍජු වැඩපිළිවෙලක් හැටියට බුදුදහම පෙන්වා දෙන විවිධ පර්යායන් විවිධ ආකෘතීන් අනුගමනය කරන එක වැදගත්. බුදුරජාණන් වහන්සේ එක් එක් ආකාරයෙන් පැහැදිලි කොට වදාළ හැම ප්‍රතිපදාවකම නිවන සම්බන්ධ කියවීම කතාව සැඟවිලා තියෙනවා. මේ ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත දස සංඥාවත් එබ්බන්දුම විමර්ශනයක්. එබ්බන්දුම පැහැදිලි කිරීමක්. එනිසා මේ දස සංඥාව අතර ඇත්තටම විදර්ශනා කරන බොහෝම ලස්සන අනුපිළිවෙලට ගැළපි යන බොහෝම ලස්සන ප්‍රතිපදාවක් පැහැදිලි වෙන්නේ. ගිරිමානන්ද භික්ෂුව ලෙඩ වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුව පිටත් කරලා යවලා මේ දස සංඥාව ඉගෙන ගන්න මේක හොඳට පුහුණු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් ඒ ආනන්ද හාමුදුරුවන්ට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා පැහැදිලි කර කර මතු කරන්නේ. එතකොට මේ දස සංඥාව කියන එක යම් කෙනෙක් ජීවිතේ පුහුණු කළොත් ඒකාන්ත වශයෙන් මෙයාට හිත නිවනටපත් කරගන්න පුළුවන්. ඒකාන්ත වශයෙන් මෙයාට ඒක නිවනට යාගේ හිතපත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දස සංඥාව පාඩම් කරගන්න නෙමෙයි යොමනා කරන්නේ. මේ දස සංඥාව අහලා මතක තියාගන්න නෙමෙයි යොමනා කරන්නේ. මතක තියාගන්න එක හොඳයි. පාඩම් කරගන්න එකත් හොඳයි. ඔක්කොටම වඩා හොඳයි මේ දස සංඥාව ඔස්සේ Tamanගේ ජීවිතේ දිහා බලන්න පුළුවන් නම්. ඇතුල් පැත්ත දිහා බලන්න පුළුවන් නම් ඔක්කොටම වඩා එක හොඳයි. ඇතුල් පැත්ත බලන්නයි මේ දස සංඥාවක උපකාරය වැදගත් වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රයේ අන්තර්ගත වන දස සංඥාව පුද්ගලයා විසින් තමන්ගේ ජීවිතයත් අජ්ජත් බහිද්ද වශයෙන් අනුපස්සනා කරන්න ඕන ක්‍රමයයි තියෙන්නේ. තව විදිහකින් කිව්වොත් නිවනට හිතපත් කරගන්න පාර තමයි දස සංඥාව තුලින් පැහැදිලි කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධවම කතාව තවත් වෙනස් විදියක පරයයකින් පුහුණු කළ යුතු වැඩපිළිවෙල පිළිබඳ අවධාරණය කරනවා.
දස සංඥාව වඩාත් බර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා දිට්ඨිය කියන අංග හතරට. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රබලම අංග හතර මේ හතර. ඒ හතර සම්බන්ධ ඒ හතර වැඩෙන ආකාරයට තමයි මේ දස සංඥාව භාග්‍යවතුන් වහන්සේ වදාළේ. මේක පුහුණු කරන්න ඕනේ. ඒක 10ෙම පුහුණු කරන්න බැරි වෙන්න පුළුවන්. මුලින්ම මේක පුහුණු කරන්න කලින් බුද්ධානුස්සතිය වගේ භාවනාවක්, මෛත්‍රිය වගේ භාවනාවක් මුලින් පුහුණු කරගන්න ඕන. ඒතර ඒක මුලින් පුහුණු කරගෙන ඉවර වෙලා ඒක අවසන් වුණාට පස්සේ අපිට පුළුවන් මේ දස සංඥාවට අදාළ මේ ක්‍රමවේද මේ ටිකක් හිත හොඳට සමාහිත වුණාට පස්සේ වඩන්න පුළුවන්. පළවෙනි එක තමයි අනිච්ච සංඥා. කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්ද මොකද්ද මේ අනිච්ච සංඥාව? ඒක තමයි පළවෙනි එක. උන්වහන්සේ මතක් කරනවා පළවෙනියෙන් මේ මතක් කරන්නේ භාවනාවක් විදියට හිත පුහුණු කළ යුතු ආධ්‍යාත්මික වැඩපිළිවෙලක්. මේක භාවනාවක් විදියට දියුණු කරන්න ඕන. අන්න ඒකයි මේ දස සංඥා කියන ඒවා භාවනාවක් විදියට දියුණු කරන්න ඕන. ඒකයි දස සංඥා පැහැදිලි කරන හැම තැනම තියෙන්නේ ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති කියලා පටන් ගන්න. මහණෙනි වෘක්ෂ මූලයකට හරි ගිහින් ජනයා ශූන්‍ය තැනකට, ශූන්‍යාගාරයක් කියන්නේ ඒකයි මේ කැලෑහිම නෙවෙයි, ටිකක් මිනිස්සු අඩු තැනකට ගිහින් අරඤ්‍යගතෝ වනයේකට හරි ගිහින් මෙබඳු ආකාරයකට තමන්ගේ ජීවිතයේ දෙස බලන්න. එතකොට අනේ ඉතින් අපිට ආරණ්‍ය නෑනි, කැලෑ නෑනි, මිනිස්සු හිස් තැන් නෑනි, නිසා අපිට ඉතින් ඔක් කරගන්න බෑනි කියලා ඕනේ නෑ. ටිකක් බොහෝම නිහඬ, gedara වුණත් වැඩිය සද්ද බද්දයක් ඇහෙන්නේ නැති වෙලාවක් තැනක් තෝරගෙන ඉතින් මේක දියුණු කරන්න පුළුවන්. දියුණු කරනකොට අර තමා තුළ පවතින මේ සක්කාය දිට්ඨිය දුරු වෙලා යනවා. ඒතර මේ සක්කාය දිට්ඨිය අයින් වේගෙන යනකොට Tamanටම තේරෙනවා මම කියලා අල්ලපු එක වැරදි කියලා. මේ ලෝකයේ සම්බන්ධ මගේ කියලා අල්ලගත් එක වැරදි කියලා. මේ ලෝකයේ සම්බන්ධ මගේ ආත්මය කියලා අල්ලගත් එක වැරදි කියලා Tamanට තේරෙනවා. ඒ Tamanට තේරෙනකොට දැනගන්න පුළුවන් මේ මගේ ආත්මය කියලා අල්ලපු එක මොන්න තරම් වැරදි දෘෂ්ටියක්ද, මොන තරම් වැරදි කතාවක්ද කියලා Tamanටම තමන්ගේම හිතින් දැක ගන්න පුළුවන්. තමන්ගේම හිතින් දැක ගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේක තමන් සම්බන්ධ, තමන්ගේ අවබෝධය සම්බන්ධ අරුබුදයක් නිසා ඒ අවබෝධය හදා ගැනීම පිණිස හිත පුහුණු කරන්න ඕන විදිහ ගැන ධර්මයේ පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉස්සලා හොඳ තැනක වාඩි වෙලා අනිච්ච සංඥා වඩන්නේ කොහොමද? වඩන්නේ ස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් බලනවා. හැබැයි මෙතන එක කෙටියෙන් කිව්වට මම ඒකට තව දෙයක් එකතු කරලා කියන්න ඕනේ. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අභියෝගයට ලක් කිරීමට නෙමෙයි. මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණේ ASCII උන්වහන්සේ විවිධ තැන්වල අනිත්‍ය කියන ස්වභාවය පැහැදිලි කරපු විදිහත් මෙතනට එකතු කරගන්න ඕනේ. මේක එක්තරා අකුළුවා දැක්වීමක්. කොහොමද අනිත්‍ය සංඥා වඩන්නේ? ඉදා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කති රූපං අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉති ඉමේසු පංචුපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. මහණෙනි කොහොමද ආනන්ද අනිත්‍ය සංඥාව වඩන්නේ? රූපං අනිච්චා, රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. මොන රූපේද? මේ තමන්ගේ රූපය. වේදනා අනිච්චා, විඳීම, තමා තුළ ඇතිවෙන සුඛ දුක්ඛ උපේක්ෂා විඳීම ඇති වෙනවනේ හැම වෙලාවකම. අනේ වේදනාවත් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. සංඥා අනිච්චා, සංඥාවත් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. සංඥාව තියෙන්නේ රූප සංඥා, ශබ්ද සංඥා වශයෙන් අපි නිතර ගන්න සංඥා තියෙනවා. සංඥාවත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන.
සංඛාරා අනිච්චා. මේ ගන්න සංඥා නිසා හිතේ සිතුවිලි ඇති වෙනවා නේද? රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා, මෛත්‍රිය ඇති වෙනවා. ඔක්කොම හිතේ උද්ගත වන සංස්කාර. සංස්කාරත් අනිත්‍ය වශයෙන් බලන්න ඕන. විඥානං අනිච්ඡන්ති. ඒ දැනීම මාත්‍ර පදනම් කරගෙන නිරන්තරයෙන් ඒ අත්දකින්න ලෝකය දැනීම පිණිස ඒ තැනදී පහළ වෙන විඥානයේ පහළවීමක් තියෙනවා. හිතක් පහළ වෙනවා. ඒ විඥානයේ නිසා විශේෂයෙන් දැනගන්නවා. වර්ණ සටහන තුල විශේෂයෙන් දැනගන්නවා. රසය තුල විශේෂයෙන් දැනගන්න. මොනවද විශේෂයෙන් දැනගන්නේ? ඇඹුල් දැනගන්නවා, ලුණු දැනගන්නවා, කරරහයි කියලා දැනගන්නවා. රසය පදනම් කරගෙන විශේෂ රසයන් විභේදනයක් කොට දැනගන්නවා. විශේෂයෙන් දැනගන්න නිසා ඒකට විජානාති කියනවා. ඒකට ඒ විජානාති කියන පර්යායෙන් හැදිච්ච දේ තමයි විඥාණය කියන්නේ. එතකොට මේ විඥාණයත් අනිත්‍යයි. අනිත්‍ය වශයෙන් දකින්න ඕන. දැන් මේ අනිත්‍ය වශයෙන් දකින්න එක දෙපැත්තකින් දකින්න ඕන. මේවා කොහොමවත් අනිත්‍යයි. දැන් අතීතේ අපි අඬා හිටියට දැන් අඬන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමනම් ඉදා තිබ්බ දුක් වේදනාව අනිත්‍ය වෙලා ගිහින්. එහෙම බලන්නත් පුළුවන්. එහෙම බැලුවට අවබෝධය කරා යන්න බෑ. එයා දකින්න ඕන හැම දැකීම්, දැනීම්, සිතීම් මාත්‍රයක් තුළම අනිත්‍යතාවයට යන විදිය. රූපය හැම මොහොතකම බිඳි බිඳි අනිත්‍යතාවයට යන විදිය දකින්න ඕන. එතකොට තමයි අනිච්ච සංඥාව සම්පූර්ණ වෙන්නේ. ඒක දැකපු දවසට අනිච්ච සංඥාව සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ Tamanටම භාවනාවෙන් Tamanගේ රූපය මේ රූප කලාප බිඳෙමින් යන ආකාරය Tamanගේම හිතින් දැක ගන්න පුළුවන්. ඒ දැක ගන්න දවසට අපි කියනවා එයා අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න තැනට දැන් ලෑස්ති කියලා. එහෙමනම් අනිච්ච සංඥාව කියන එක අපි පුහුණු කරන්න ඕන. හැබැයි අනිච්ච සංඥාව සම්පූර්ණ වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ තමා තුළ ඒ මොහොතේම අනිත්‍ය වෙවි යන ආකාරය තමන්ගේ හිතෙන් දකින්න පුළුවන්. මේ රූපය අනිත්‍ය වෙන විදිය තමන්ගේම හිතින් දකින්න පුළුවන්. වේදනාව විටක සුඛ වේදනාවත් විටක දුක් වේදනාවත් විටක අදුක්කම සුඛ වේදනත් මේ වේදනත් ඇස හරහාද ඊට පස්සේ කන හරහාද නාසය හරහාද දිව හරහාද කය හරහාද මනස හරහාද ඒ මොහොතේ ඇතිවි නැතිවි යන උද්වේගය තමන්ට භාවනාවක් තුලින් තමන්ගේම ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය දකින්න පුළුවන්. මොහොතක් ගානේ ස්කන්ධ අනිත්‍යතාවයට යනවා කියන දැක්ම යම් දවසක පහළ වුණාම එදාට අනිච්ච සංඥාව සම්පූර්ණ වෙනවා. අනේ අනිත්‍යයිනේ කියලා බැලුවට මේ අනිච්ච සංඥාව වැඩෙන්නේ නැහැ. අනිච්ච සංඥාව අනිත්‍ය වශයෙන් දකිනකොට තමන්ගේ ස්කන්ධ ලෝකය අනිත්‍ය වී යන ආකාරය දකින්න පුළුවන්. ඒ දැක්ම තුල බාහිරටත් මේ සවිඥානික කයවල් වල ස්කන්ධ ධර්මයන්ගේ පහළවීම තුල අනිත්‍යතාවය තමන්ට දකින්න පුළුවන්. මගේ දරුවා, මගේ බිරිඳ, මගේ අම්මා තාත්තා කිය කතා කරන බාහිර සවිඥානික කයවල් වල අනිත්‍යතාවයත් ඊටාම පැහැදිලිව තමන්ටම තමන්ගේ හිතින්ම ස්පර්ශ කොට දකින්න පුළුවන්. තමන්ටම දකින්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා මොකද්ද? අනිච්ච සංඥා. ඕනෝක තමයි දස සංඥා වලින් පළවෙනියෙන් පුහුණු කරන්න ඕන එක. ඊළඟට ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි වෙන්නේ කතමාචානන්ද අනත්ත් සංඥා. අනත්ත් කියලා කියන්නේ ආත්මීය ස්වභාවයක් පවරන්න බෑ. මම මගේ කියලා ස්වභාවයක් පවරන්න බෑ. එතකොට ඔන්න අනත්ත් සංඥාව වඩන්නේ ඉදානන්ද බික්කු අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාග. ඇත්තටම අර අනිත්‍ය සංඥාව වැඩුවට සෝවාන් වෙන්නවත් බෑ. මේ අනත්ත් සංඥාව වඩන්න ඕන. අනිත්‍ය සංඥාව වඩලා අනත්ත් සංඥාව වඩන්න. දුක පිළිබඳ දැක්කට සෝවාන් වෙන්න බෑ. ඒ දුකත් එක්ක අනත්ත් සංඥාව වඩන්න. සමහර අයට අනිත්‍ය සංඥාවයි අනත්ත් සංඥාවයි දෙකෙන් පුළුවන්. මෙතන මේ දුක පිළිබඳ නැතත් දුක පිළිබඳව දැකලා බොහොම සුළු පිරිසකට දුක පිළිබඳව ප්‍රකට කරගෙන දුකත් එක්ක අනාත්මය දැකලා අවබෝධය කරා යන්න පුළුවන්. ඔය සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට බොහොම සුළු පිරිසක් ඉන්නවා දුක හොඳට ප්‍රකට වෙනවා. නමුත් ඊට වඩා බහුතර පිරිසකට අනිත්‍යතාවය ප්‍රකට කරගන්න ලේසි කියලා මං හිතනවා. දෙන්නට සුළු පිරිසක් ඉන්නවා දුක පිළිබඳව ප්‍රකටයි අනිත්‍යතාවයට වඩා ඊටාම සුළු පිරිසක්. ප්‍රයාල දුක්ඛ සංඥාවත් එක්ක අනාත්මය දකින්න ඕන.
මෙතන දුක පිළිබඳ වෙනම කතා නොකරන්නේ ඒකට වඩා වැදගත් එක අනිත්‍ය සංඥාව. අනිත්‍ය නම් දුකයි කියලාත් එතනම පේනවනේ. ඒතකොට අනිත්‍ය සංඥාව කොච්චර වැඩුවත් සෝවාන් වෙන්න බෑ. එයා අනාත්ම සංඥාව දකින්න ඕන. මොකද ආත්මීය වශයෙන් පවතින தત્ත්වයේ කැඩුනොත් තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලගෙන ඉන්න ලෝකයේ තුල ආත්මීය ස්වභාවයක් පවරාගෙන පනවාගෙන ඉන්නවා. ඒක අයින් වෙච්ච තැනක තමයි සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් අනාත්ම සංඥාව, අනත්ත් සංඥාව වඩන්නම අවශ්‍යයි. ඒක නොවැඩුවොත් අවබෝධය කරා යන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා කොහේ හරි ශුන්‍යාගාරයකට හරි අරණ්‍යයකට හරි රුක් ගහක් යටකට හරි ගිහින් ඒ භික්ෂුව විසින් නුවණින් විමසන්න ඕන. කොහොමද නුවණින් විමසන්නේ? විමසන්නේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පුට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා ඉති ඉමේසු ච සු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති. එතකොට ආත්ම ස්වභාවයේ රහිතයි කියලා දකින්නේ මොකක් සම්බන්ධවද? දැන් ඉස්සෙල්ලා පංචස්කන්ධය ගැන කිව්වේ. එතකොට පංචස්කන්ධය උද්ගත වුණාට පස්සේ පංචස්කන්ධයේම ඇසුරින් අන්‍යෝන්‍ය වශයෙන් උපදින දෙයක් තමයි ඇස සහ රූපය ආයතන අජ්ජත් බාහිර ආයතන. එතකොට මේ ආයතන ලෝකයේ අත්දකින්නකොට නැවත නැවත ස්කන්ධ ධර්මයන් උදේවැය සිද්ධ වෙනවා. ඒ නිසා ආයතනයන්ගේ අනාත්මය දකින්න එක ඊටාම වැදගත්. ආයතනයන්ගේ අනාත්මය දකින්නකොට විශේෂයෙන්ම ඇසද රූපයද අනාත්ම වශයෙන්, ඒ කියන්නේ අනාත්ම වශයෙන් කියන්නේ ආත්ම රහිතයි කියලා දකින්න පුළුවන් වුණොත් ඒ ඇස උදාහරණයක් විදිහට ඇස අනාත්ම වශයෙන් දකින්න පුළුවන් වුණොත් ඒ කියන්නේ අනාත්ම කියන්නේ මගේ ආත්මය කියලා ඇස අල්ලන්න බෑ කියලා දකින්න පුළුවන් වුණොත් රූපයත් මගේ ආත්මය කියලා අල්ලන්න බෑ කියලා දකින්න පුළුවන් වුණොත් පින්වත්නි එතකොට අපි කියනවා චක්කුං අනත්තා රූපං අනත්තා. ඒකේ අනාත්මය දකින්න පුළුවන් වුණොත් ඇසෙන් රූපේ දකින්න මට්ටමේ හිත පහළ වෙනවා ස්කන්ධ පහක්. චක්කු විඥාන, ඒ කියන්නේ විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය, රූපස්කන්ධය කියලා. මේ ස්කන්ධ පහ සමුදය වෙනකොට මේ ස්කන්ධ පහ කෙරෙහි අපේ හිත තුල විශේෂ බන්ධනයක් ඇති වෙන්නේ. ඇයි? පංචස්කන්ධයේ උද්ගත වෙච්ච තැනම උද්ගත වීම පිණිස හේතු වුණු ඇහැ සහ රූපය දකින මට්ටම තුලදිම ඇහැ ගැනත් අනාත්මය දැකලා රූපයත් අනාත්මය දැකලා ඇසද රූපයේ ආත්මීය ස්වභාවයක් පවරලා පනවලා තියාගන්න බෑ කියලා දැකපු තැනක ඇසයි රූපයයි දෙක පදනම් කරගෙන උපදින ස්කන්ධ ධර්මයන් පහ පිළිබඳව කොහොමත් ඒ නිසා ඇතිවෙන ස්කන්ධ පහ පිළිබඳ ආත්මීය ස්වභාවයක් පවරගන්නේ නැහනේ. ඇයි? හේතුවම අනාත්ම වශයෙන් දැකලා. ඉතින් ඵලය ආත්මයක් විදිහට ගයිද එහෙමන? නෑ. අන්න ඒකයි. මෙතනත් පින්වත්නි මේ යම් කෙනෙක් චක්කුං අනත්තා රූපං අනත්තා සද්ධා අනත් මේ සෝතං අනත්තා සද්ධා අනත්තා වශයෙන් දැක්කොත් ඉතිමේ සුච්චසු ආජ්ජත්තික බාහිරේසු ආයතනේනු අනත්තානුපස්සී විහෙරති කියන තැන අනාත්මයම දැක්කොත් ඒ දැකපු තැනක එයාට ස්කන්ධයනුත් අනාත්ම වශයෙන්ම පේන්න පටන් ගන්නවා. මොකද ස්කන්ධයන් උද්ගත වෙන්නේ දැකීම මාත්‍රයේ තුල. දැකීම මාත්‍රයම අනාත්ම වශයෙන් දැකලායි දැන් තියෙන්නේ. ඒ නිසා එතන ප්‍රබල අවස්ථාවක්. මේ ඇත්තටම අනිත්‍ය සංඥාවයි අනත්ත් සංඥාවයි දෙක වඩලා සෝවාන් වෙන්න පුළුවන්. මේ දෙක හරියට මාස 3ක් හරියට වැඩුවොත් සෝතාපන්න වෙන්න පුළුවන් ඕන ශ්‍රාවකයෙකුට. ඉතින් මේවා විස්තර කරන්න යන්නේ නැහැ. මම මේ 10ම කියන්න ඉපාය. ඊළඟට තුන්වෙනි කාරණේ. මොකද්ද තුන්වෙනි කාරණේ? තුන්වෙනි කාරණේ තමයි ඉදානන්ද බික්කු මේ කතමාචානන්ද අසුභ සංඥා. අසුභ සංඥා. අසුභය දකිනවා. මේක බොහෝම ප්‍රබල කර්මස්ථානයක්. ප්‍රබල භාවනා අවධියක්.
ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. ධර්මයේ දියුණු කරන කෙනා විසින් උන්වහන්සේ මතක් කරනවා ඉමමේව කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරං අසුචිනෝ පච්ච වෙක්කති. පාතලයේ හිට කෙස් මත්තකේ දක්වා කේස මත්තකන් තච පරියන්තං කකුල් පාදාන්තයේ හිට කේසාන්තයේ දක්වා පවතින නානප්පකාරං අසුචිනෝ පච්ච වෙක්කති. නානා ප්‍රකාර වූ අසුබ කොටස් මේ කය තුර පිරී තිබෙන බව නුවණින් විමසමින් අසුබ සංඥාව වඩනවා. අසුබ සංඥාව වඩනවා. දැන් මේ රූපය පිළිබඳ ගැඹුරින් අවබෝධය හදාගන්න යන්නේ. ඇත්තටම රූපය පිළිබඳ ගැඹුරින්ම අවබෝධ කරනකොටමයි සෝතාපන්න වෙන්නේ. කය පිළිබඳ ඒකයි ඇත්තටම කායානුපස්සනාව වඩලා සෝවාන් වෙන්න පුළුවන්. එතකොට රූපේ යථාර්ථයේ දැක ගන්නකොටම රූපය පිළිබඳ ඕලාරික පවතින ආත්ම දෘෂ්ටිය කැඩිලා ගැලවිලා බිඳිලා විසිවෙලා යනවා. එතකොට රූපය සම්බන්ධ පවතින ඕලාරික සක්කාය දිට්ඨිය ගැලවිලා ගියාට පස්සේ එයාට එතනින්ම අවබෝධය කරාපත් වෙන්න පුළුවන්. මොකද රූපය කියන්නේ කෙලෙස් දෝරේ ගලන ප්‍රබලම අවදිය, ප්‍රබලම ස්ථානය. රූපය ඇසුරු කරගෙනමයි පළවෙනියෙන්ම දැකීම් මාත්‍රයේ තුලමයි පින්වත්නි බොහෝ වෙලාවට Tamanගේ අභ්‍යන්තරය කෙලෙස් ධර්මයන් සමග කැළඹිලා ඇවිලිලා ඉස්සරහට යන්නේ. ඒතර මේක වෙනම කර්මස්ථානයක් විදිහට දියුණු කරන්න පුළුවන් අසුබ සංඥාව. දැන් මේ අසුබය කියන එක මිනිස්සු හරි පිළිකුල් කරනවා මොකටද එච්චර අසුබේ බලන්නේ කියලා. පින්වත්නි මේ ලෝකයේ බොහෝ විට සාංශාරික ජාලයට නැවත නැවත සමවදින්නේ අපි තුල පවතින සුබ සංඥාව නිසා. ඉතින් සුබ වශයෙන් දකින්න පුළුවන් නම් හොඳයිනේ කියලා. දකින්න පුළුවන් වුණාට වැඩක් නැහැනේ ලෝකේ යථාර්ථයේ අසුබේ නම්. සුබ වශයෙන් දකිනවා නම් පවතින්නේ අසුබ තත්වයක් නම් ඉතින් බොහොම හරියට ගොම ගොඩක් අයිසින් කරලා වගේ තියෙනකොට ලස්සන ඇතුලේ ගොම නම් තියෙන එක අනුභව කරන්න බෑනේ. අනේ ලස්සන කේක් එකක් කියලා උඩින් කතා කරාට වැඩක් නැහැ. යථාර්ථයේ ඇතුලේ ගොම නම් තියෙන්නේ. ඉතින් යථාර්ථයටනේ අපි විවෘත වෙන්න ඕන. යථාර්ථයට විවෘත වෙනකොට අපි හිතන බාහිරින් පේන தත්ත්වේ නෙමෙයි. ඇත්ත කතාව බාහිරින් පේන එක නෙමෙයි. ඇතුළට ඉබිලා බැලුවට පස්සේ යථාර්ථය ඊට වඩා වෙනස්. නමුත් අපි මේ බාහිරින් පේන ස්වરૂපය නිසා නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන් අපේ හිත තුළ උද්ගත කරගන්නවා. නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන්. නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන් අපේ හිත තුළ උද්ගත කර ගැනීම පදනම් කරගෙන අපි හැම වෙලාවකම හැම අවස්ථාවකම අපේ අභ්‍යන්තරයේ අවුස්ස ගන්නවා. නමුත් මේ අභ්‍යන්තරයේ ඇවිස්සෙන්නේ බාහිර ප්‍රතිරූපය සහ බාහිර හැඩය පදනම් කරගෙන. අභ්‍යන්තරික తත්වය තමයි යථාර්ථය. බාහිර හැඩය සම්මුතිය මත පදනම් වෙච්ච කතාවක්. නමුත් බාහිර හැඩය සහ යථාර්ථය කියන එක දෙකක්. බාහිර හැඩයටයි අපේ හසුවීම තියෙන්නේ. නමුත් යථාර්ථයේ දකින එක්තරා විදිහක්. එතකොට ජීවිතේ එපා වෙන්නේ නැහැ. ජීවිතේ යථාර්ථයට විවෘත වෙලා බොහොම සැහැල්ලුවෙන් ගෙවන්න පුළුවන්. මේ ලෝකේ බාහිර දේ පදනම් කරගෙන රාගය හෝ පටිගය අවශ්‍ය ගන්න නැතුව ඇතුල් පැත්තට එවිලා බැලුවට පස්සේ තමන්ට යථාර්ථයේ තේරෙනකොට මේ බාහිර ලෝකයේ දේවල් රූපය නිසා අපිට කැළඹෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා රූපේ ඇත්ත කතාව තේරුම් ගන්නයි මේ සුබ සංඥාවෙන් අල්ලගන්නේ යථාර්ථේ නොපෙනෙන නිසා අසුබ වශයෙන් කල්පනා කරනකොට යථාර්ථේ පේන්න පටන් ගන්නවා. යථාර්ථේ පේනකොට ඒ යථාර්ථේ පෙනිච්ච තැනක ඒ පුද්ගලයාගේ ජීවිතය අවබෝධයේ පැත්තට නැමෙනවා. කායං උද්දම් පාදතලා අදෝ කේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරං අසුචිනෝ පච්ච වෙක්කති. නානා ප්‍රකාර
මේ අසුබ කොටස් පිළිබඳ මෙනෙහි කරනවා. ඒකට රූපයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ අපට ඉලක්කගතව පැහැදිලි කළා කොටස් 32ක්. මොනවාද? අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මින්ජං වක්කං හදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරිසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසා කේලෝ සිංගාලිකා ලසිකා මුත්තන්ති ඉතිමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා. මෙතන වැඩෙන්නේ අසුභානුපස්සනාව. ඇත්තට මේ අසුභානුපස්සනාව තුලත් උදව්ව දෙන්නේ ත්‍රිලක්ෂණ අවබෝධයට. මේක වෙනම එකක් නෙමෙයි. අසුභයේ දකින්නකොට පේන්නේ අනේ අනිත්‍යයි නේද? මේක මහ දුක් ගොඩක් නේද? මේක මම මගේ ආත්මය කියලා අල්ලන්න බෑ නේද කියලා අර ත්‍රිලක්ෂණ අවබෝධයටම නුවණ හදන එක තමයි අසුභානුපස්සනාවිනුත් කරන්නේ. ත්‍රිලක්ෂණයේ තමයි ලෝකේ යථාර්ථය. ඒතර ත්‍රිලක්ෂණය කියන එක දකින්න තවත් අභ්‍යන්තරයේ තියෙන අනුප්‍රභේදයක් තමයි අසුභ සංඥාව කියන්නේ. අසුභ සංඥාවෙනුත් උදව් කරන්නේ අසුභානුපස්සනාව තුලින් උදව් කරන්නේ අනාත්මී දකින්නමයි. මම මගේ ආත්මය කියලා මම මේ අල්ලගෙන හිටියට කෙස්ලොම් නියදත් සම මෙන්න මේවා ටිකක් නේද තියෙන්නේ. ඒවත් මේ අචේතනික දේවල් මම මගේ වසඟේ පවත්වන්න හදනවා සකස් වෙච්ච ලෝකයකට අයිති. කෙස් හරියට පවතින්නේ මේ තනකොළ පිට්ටනියක තනකොළ හැදිලා වගේ පවතින්නේ මේ කෙස් නිරන්තරයෙන් මගේ වසඟේ තියාගන්න බෑ. අනිත්‍ය වෙලා යනවා කිය රූපයේ සම්බන්ධ මේ 32ක් කොටස් වල යථාර්ථයේ දකින්නකොට එයාට අනාත්මයයි ප්‍රකට වෙන්නේ. මේ කෙස් මම කියලා අල්ලන්න බෑ. දැන් කෙස් මම කියලා මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්න එක නිසාම අපි මොන්න තරම් අරුබුදයක පැටලිලාද පින්වත්නි. මම මගේ ආත්මය කියලා අල්ලගත් එක නිසා අපි මොන්න තරම් අරුබුදයක පැටලිලා වෙලිලා ගැවසිලා ඉන්නවද? එතකොට එහෙම පැටලිලා වෙලිලා ගැවසිලා ඉන්න පුළුවන් තත්ත්වයක්ද මේ රූපය කියලා කියන්නේ. එහෙම බෑ. දැන් මේ කෙස් නඩත්තු කරන්න අපිට හැදුවට කෝ කෙස් අපේ වසඟේ නෑනේ. කෙස් තියෙන මිනිස්සු දන්නවා කෙස් නඩත්තු කරන එක මොනතරම් විඩාවක්ද අමාරුවක්ද කියලා. ඉතින් ඒ නිසා මේවා මගේ වසඟේ නෑ කියන ස්වභාවය අවබෝධ කරගන්න එකට අනාත්මය කියනවා. ඒක අනත්ත් කියන ස්වභාවයෙන් විවෘත වෙන්නේ ත්‍රිලක්ෂණයේ තුල. ත්‍රිලක්ෂණ අවබෝධයටමයි තල්ලුව දෙන්නේ අසුභ සංඥාවිනුත්. මේක ඉතින් අනිවාර්යෙන් වඩන්න ඕනේ කියලා එකක් නෑ. නමුත් මේක වඩනකොට ලෝකේ මේ රූපේ යථාර්ථය පේනවා. අපි ආදරය කරන අපි තුල රාගය ඇති වෙන යම් රූපයක් තියෙනවා නම් ඒ රූපය තුල මේ දෙතිස් කුණුප කොටස් විදියට කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා පවතින අන්තර් කොටස් වල යථාර්ථය දැක්කොත් එහෙම මම ලෙන්ගතුකම් පෑවට මේ හැම ගලවලා අයින් කළොත් එහෙම මේ 32යි මම අකමැතිම කෙනෙක්ගේ කොටස් 32යි තිබ්බහම හොයන්නත් බෑ. මම මේ හිතින් හදාගත්ත ඝන සංඥාවකට අහු වෙලා සුබයි කිය හිතුවට මේකේ කොහෙද සුබ නිමිත්තක්? සුබ නිමිතිත් නෑ අසුබ නිමිතිත් නෑ. මේක නිකම්ම දෙතිස් කුණුප කොටසක් විතරයි කියලා දකින්න පුළුවන්. ඒක හොද්දටම හිතින් භාවනාවක් විදිහට වඩලා තමන්ගේ පරම හතුරාගේ දෙතිස් කුණප කොටස් ටිකක් 32කට බෙදලා කෙස්ලොම් නියදත් සමාධි වශයෙන් තමන්ගේ පරම රාගය අවුස්සන හිතවත්ම කෙනාගේ ආදරය කරන කෙනාගේ ප්‍රේම කරන කෙනාගේ 32ක් බෙදලා එයාගේ කෙසුයි මෙයාගේ කෙසුයි ඔක්කොම එකට කරලා බැලුවාම මේ තමයි හිතවත් කෙස් මේ තමයි අහිතවත් කෙස් එහෙම එකක් පේන්නෙත් නෑ. අර මුලින් හදාගත්ත ඝන සංඥාව නිසා එක වෙලාවක රාගය හදා ගන්නවා අනිත් කෙනා වෙනුවෙන් පටිගය හදා ගන්නවා. මේක මම හිතින් හදාගත්ත දෙයක් කියලා දකින්නකොට මුළු විශ්වයම එකම සමතාවයකින් පේනවා. එතකොට ලෝකේ රාගයක් නැහැ පටිගයක් නැහැ හදාගන්න නිමිත්තකුත් නැහැ නිවෙන්න පටන් ගන්නවා. අන්න ඕකයි අසුබ සංඥාවේ වටිනාකම. ඉතින් මේවා විස්තර කරගන්න ඕනේවා. හතරවෙනි එක තමයි පින්වත්නි කතමාචානන්ද ආදීනව සංඥා. ආදීනව සංඥා. මොකක්ද? දිදානන්ද බික්කු අරඤ්‍යගතෝ අර කතාවම කියනවා ශුඤ්ඤාගාරගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති බහු දුක්ඛාකෝ අයං කායෝ බහු ආදීනෝ ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා uppajjati සෙය්‍යති දං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුජ්ජි රෝගෝ
මුච්චා පක්කන්දිකා සූලා විසූතිකා කුට්ටං ගණ්ඩු කිලාසෝ සේසෝ අප්පමාරෝ ගද්දු ගණ්ඩු මේ විදියට බුද්ධ දේශනාව හැම වෙලාවකම මේ පුද්ගලයා ගැන කියාගෙන යන මොකද්ද ආදීනව සංඥා. මොකද්ද මේ ආදීනව සංඥාව කියලා කියන්නේ? ආදීනව සංඥාව කියලා කියන්නේ පින්වත්නි යම් ධර්මයේ දියුණු කරන කෙනා හුදේකලාවේ තැනක් හදාගෙන යා නුවණින් විමසන්න ඕන මේ කය කියලා කියන්නේ බොහෝ දුක්ඛ ආබාධ සහිතයි ආදීනව සහිතයි. මේ කයට ඕනම දෙයක් වෙන්න පුළුවන් ආදීනව වලින් යුක්තයි. අනේක වූ ආබාධ හට ගන්නවා. මම රටේ පාලකයා මම වෛද්‍යවරයෙක් එහෙම එකක් නෑ. මම බෙහෙත් දන්නවා කියලා යන්නේ එයාත් නොයේ කණේකාකාර රෝගාබාධ වලට ලක් වෙනවා. එතකොට මේ රෝග වට්ටෝරුව බලන්න හරියට රෝග වර්ගීකරණ සභාවක් බටහිර ලෝකේ හදාගන්නේ මේ මෑත කාලේ. නමුත් බුද්ධ දේශනාව රෝග වර්ගීකරණය කරලා හරි ලස්සනට පෙන්නනවා. බලන්නකෝ හරිම පැහැදිලි. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඇස් රෝග, කන් රෝග, චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, જીවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ හරිම ලස්සනයි. මොනවාද? ඇස් රෝග, කන් රෝග, නාස් රෝග, දිවේ රෝග, කයේ රෝග, හිසේ රෝග, ඊට පස්සේ පිටකණෙහි රෝග, මුඛෙහි රෝග, දත් රෝග, මේ කාසය, හතිය, පීනස, කාසෝ, සාසෝ, පිනා, ඇඟ දැවිල්ල, උණ රෝගය, කුසෙහි රෝග. බලන්න මේ බුද්ධ දේශනාවේ තියෙන අදට 2600කට එහා පැත්තේ රෝග වර්ගීකරණය. මම හිතන්නේ මේ වගේම තමයි රෝග වර්ගීකරණය හදාගන්න ඇති. මොකද මෙච්චර පෞරාණික රෝග වර්ගීකරණයක් ලෝකේ කිසිම ඉගැන්වීමකට නැහැ. කොහොමත් මැවුම් වාදයට බරේ වගේ නම් කොහොමත් නැහැ. මම හිතන්නේ මේ වගේම තමයි නම් පවා හැදෙන්න ඇත්තේ. දැන් බලන්න මේකේ තියෙනවා මේ අප්පමාරු අපස්මාරය ගැනත් තියෙනවා. එතකොට බගන්දරා මේ එක රෝග ඇත්තටම මේ ඊට පස්සේ මේ රෝග හැදෙන විදිහ ගැන පැහැදිලි කරලා කියනවා පදනම රෝග හැදෙන්න කොහොමද රෝග හැදෙන්න පදනම විදියට ධර්මයේ පෙන්නනවා. මේකේ තියෙනවා පින්වත්නි මේ හරීම පිළිකාව ගැන පවා තියෙනවා. පිලකා බගන්දරා කියලා. පිලකා කියන්නේ පිළිකාවට. එතකොට එහෙමනම් මේ වචන පවා බුද්ධ දේශනාවෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙනම් බුද්ධ ශාසනයෙන් පෝෂණය නොවුනා කියලා අපිට කියන්න බෑ අපේ සියලු දේවල්. ඊළඟට කියනවා මේ රෝගේ පදනම ගැන කියනවා. රෝග ඇති වෙන පදනම ගැනත් කියනවා. එතකොට මේවා බුද්ධ ශ්‍රාවකෙක් අවබෝධ කරගෙන ඉන්න උන ආදීනව සංඥා. ඇයි ආදීනව සංඥාව ගැන අවබෝධයෙන් හිටියට පස්සේ මේ ආදීනව එනකොට ආදීනව ඇති වෙන වෙලාවේ කිසිම හැලහැප්පිල්ලක් නැතුව ඉන්න පුළුවන්. ඇයි දන්නවා මේ කය රෝගවලට ආබාධයක් නිදානයක් කියලා. බලන්න මේ රෝගවල ස්වභාවය රෝගව පොදුවේ ගත්තාම රෝගවල නිදන්ගත තත්ත්වය කියනවා. කොහොමද සෙම්ම සමුට්ටානා ආබාධා සෙම කිපිලා ලෙඩ වෙන්න පුළුවන්. වාත සමුට්ටානා ආබාධා වාතයේ කිපිලා මේ ලෙඩ හැදෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සෙම්ම සමුට්ටානා ආබාධා පිත්ත සමුට්ටානා ආබාධා පිත කිපිලා ලෙඩ වෙනවා. ඊට පස්සේ වාත සමුට්ටාන ආබාධා වාතයේ කිපිලා ලෙඩ වෙනවා. සන්නිපතිකා ආබාධා ඒ කියන්නේ පින්වත්නි තුන්දොස් කිපීමෙන් හටගන්න රෝග තියෙනවා. උතු පරිණාමජ ආබාධා ඍතු විපර්යාසයන් නිසා ඇතිවෙන රෝග තියෙනවා. දැන් අර මුල් රෝගවල ස්වභාවය කියනවා. රෝග නිදානයේ පැත්තත් අවධානය යොමු කරලා තියෙනවා. ඊළඟට පින්වත්නි විසම පරිහාර ජාබාධ විසම හැසිරීමෙන් හටගන්න රෝගයන් තියෙනවා. ගොඩාක් ඔය ඒඩ්ස් වගේ රෝග එහෙමත් විසම හැසිරීම නිසානේ ඇති වෙන්නේ. ඕපක්කමිකා ආබාධ උපක්‍රමයන්ගෙන් හටගත් රෝගයන් තියෙනවා. ඉතින් නුහුරට නිදාගත්තාම ඇති වෙන ලෙඩ බැඩදිවට බර ඉස්සුවාම ඇති වෙන කොන්දේ අමාරු වගේ ඒවා ඕපක්කමික ආබාධා ඔය අතර කම්ම විපාකජ ආබාධා කර්ම විපාකේ නිසාත් ලෙඩ වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ විදියට ඇති වෙන රෝගවල ආදීනවම මෙනෙහි කරන්න ඕන කියනවා. දැන් ආදීනව දකින්නකොට මේ කය ආදීනව සහිතයි කියලා දකින්නකොට මේ කය ලෙඩ වෙනකොට හඬන්නේ වැළපින්නේ සෝසුසුම් හෙලන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙමනම් මේ ධර්මී උදව් කරන්නේ මේ ජීවිතේ හෙල්ලෙන්නේ නැතුව ඉන්නයි. මේ බඳු රෝගවලට නිදානයක් කියලා මේ කයේ ස්වභාවය ඇත්ත ආදීනවේ දැනගෙන හිටියාම මේ කය ලෙඩ වෙනකොට කිසි අවුලක් නැහැ. ඇයි දැනගෙන හිටියනේ මෙහෙම එකක් මේ කය කියලා.
අනිත් එක තමයි මේ විදියට කය ගැන දැනගෙන හිටියාම කය පදනම් කරගෙන රාගයක් හෝ පටිගයක් හෝ අවිද්‍යාවක් හෝ කුමන ආකාරයේ ස්වභාවයක්වත් උද්ගත වෙන්නේ නැති විදියට Tamanගේ ජීවිතය ගෙවන්න පුළුවන්. ඒකත් ඊට වඩා කියන්න කැමති නෑ හේතුව මේ කාලයේ වේගින් යන නිසා. කතමාචානන්ද පහාන සංඥා පස්වෙනි එක. මොකද්ද පහාන සංඥා? පහාන සංඥා කියලා කියන්නේ ධර්මයේ දියුණු කරන කෙනා නිවනට හිතපත් කරගන්න කැමති නම් uppannam kama vitakkam nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti uppannam vyapada vitakkam nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti uppannam vihinsam vitakkam nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti uppannuppanne papake akusala dhamma nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti ayan uccatananda pahana sanya. පහාන සංඥාව කියන එක ඊටාම වැදගත් දෙයක් පින්වත්නි. මේ අපේ ජීවිතයේ වනසන දෙයක් තමයි පංචකාමයන් පිළිබඳ උපන් විතර්ක. මේවා අපි හැමදාමත් ඉවසගෙන හිටපු නිසා තමයි සංසාරේ හැදෙන්නේ. දැන් මෙතන කියනවා කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. පංචකාමයන් පිළිබඳ උපන් විතර්කය ඉවසන් නැතුව ඒවා ඉවසගෙන හිටියම සංසාරයට තල්ලුවක් දෙනවා. බැහැර කරමින් කානාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති. ඒ කියන්නේ බැහැර කරමින්, දුරු කරමින්, නැති කර දමමින්, අභාවයටපත් කරමින්, උපන් දේශයේ පිළිබඳ විතර්කයන් ඉවසන් නැතුව බැහැර කරමින්, දුරු කරමින්, නැති කර දමමින්, අභාවයට පමුණවමින් මේ තමන් තුළ මේ කතා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සංකල්පය ගැන. නිරන්තරයෙන් තමා තුළ ගොඩනැගෙන සංකල්පයන් නිසා උපදින්නෙත් ස්කන්ධයන් පහක්ම තමයි. එතකොට මේ පංචකාමයන් පිළිබඳ උපන් විතර්කයට ලෝකේ තල්ලුව දෙනවා. ඒ කියන්නේ කාම විතර්ක ඇති වුණාට පස්සේ විතර්කයට අනුව තමයි යා කාමයන් ඔස්සේ හොයාගෙන ලෝකේ ලුහු බඳින්නේ. ලෝකයට පිවිසෙන්නේ. ව්‍යාපාද විතර්කය හිතේ ඇති වෙනකොට එයා ලෝකයට පිවිසෙනවා. ලෝකයට බැහැ ගන්නවා. ලෝකයේ සමග එකතු වෙනවා. ඒ වෙනුවෙන් කයෙන් වචනෙන් මනසින් සැලසුම් කරනවා ඒ ඇතිවෙච්ච විතර්කය නිසා. ඒතර මේ හැම වෙලාවකම හිතේ ඇති වෙන විතර්කයට අනුව කයෙන් වචනෙන් මනසින් කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ නව කර්ම හැදුනහම ආයේ උපතකට අදාළ වපසරිය භූමිය ක්ෂේත්‍රය හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හැම වෙලාවකම මේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය කියන විතර්කයන් දුරු කරන්න ඕන. මේවා නිසා නිරන්තරයෙන් තමාව නැවත නැවත නව කර්ම ගොඩනගා ගන්න තැනකට හිත හැදෙනවා. ඒතර නව කර්ම ගොඩනගා ගත්ත තැනකට හිත හදන්නේ නැතුව කර්මය නිරුද්ධ කරලා දාන්නනේ බුද්ධ ශ්‍රාවකෙක් උනන්දු වෙන්නේ. කර්මය නිරුද්ධ කරලා දාන තැනකට හිත හදා ගන්න ශ්‍රාවකයෙක් මේ පිළිබඳ ඊටා පළල් ගැඹුරු අවබෝධයක් හදා ගැනීම ඊටාම වැදගත්. ඊටාම වැදගත්. 6 වෙනි කාරණේ තමයි කතමාචානන්ද විරාග සංඥා. විරාග සංඥා. දැන් මේ පහාන සංඥා ප්‍රහාණය කරන්න ඕනේ. ඇයි? මේවා නිසා නැවත නැවත නව කර්ම හැදෙන්න පුළුවන්. නව කර්ම හැදුනොත් අරුබුදේ උඩු දුවනවා. ඇයි? භවයක් පැනවෙනවා එතකොට. භවයක් පැනවුණොත් ජාතියක් පැනවෙනවා. ජාතියක් පැනවුණොත් ජරා මරණ දුක පැනවෙනවා. අවුලක් වෙනවා එතන. ඒ නිසා එතනම ඒකයි මෙතන කියන්නේ uppannam kama vitakkam nadivaseeti pajahati vinodeti byanti karoti anabhavam gameti. මහණෙනි කාමයන් පිළිබඳ උපන් විතර්කයේ ඉවසන්න එපා. ඉවසුවොත් භවයේ පැනවෙනවා. බැහැර කරනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයටම පමනවනවා. අන්න එතනට හිත හදා ගන්න කියනවා. 6 වෙනි එක තමයි කතමාචානන්ද විරාග සංඥා. විරාග සංඥා. මොකක්ද විරාග සංඥා කියලා කියන්නේ? විරාග සංඥා කියලා කියන්නේ බුද්ධ දේශනාව කියනවා, දේශනා කරනවා රුක්ෂ මූලයකට හරි ශූන්‍යාගාරයකට හරි කවර තැනකට හරි ගිහින් ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති අයං උච්චතානන්ද විරාග සංඥා. දැන් මෙතෙන්ට එනකොට ශ්‍රාවකයාට සැලකිය යුතු තමන්ගේ නාම රූපයන් පිළිබඳ අවබෝධයක්, භාවනාමය අත්දැකීමක් තියෙන කෙනෙක්. මේකයි මේ විරාග සංඥාව මුලින් කිව්වේ නැත්තේ.
දැන් මේ විදියට නුවණින් විමසනකොට එයා තුල යම් සමාහිත බවක් සමාධියක් උපදිලා තියෙනවා. මේ සමාධිය කියන එක ඉතා ප්‍රණීත දෙයක් පින්වත්නි. සමාධිය කියන එක ඉතා ප්‍රණීත දෙයක්. එතකොට එයා තුල සමාධිය උපන්දුනාට පස්සේ ඒතන් සන්තං ඒතම් පනිතං යද්දිදන් සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටිනිස්සග්ගු. මේ විදියට ඉස්සරහට ඔය විදියට අනිත්‍ය දැකලා අනාත්ම සංඥාව දැකලා ඊට පස්සේ ආදීනව දැකලා අසුභය දැකලා මේ විදියට ඇතිවෙච්ච ඉහළ ආධ්‍යාත්මීය තුල ඒ පුද්ගලයා තුල බොහොම ශාන්ත වූ ප්‍රණීත වූ සමාධියක් උපදිනවා. මේ සමාධිය ඊටාම ප්‍රණීත දෙයක්. මේ සමාධිය සකස් වෙච්ච දෙයක්. මේ සංසිඳී යන දෙයක්. එතකොට මේ සමාධිය තුල වාසය කරමින් යලි උපතට හේතු වන සියලුම මේ සංස්කාර කොටාසයක් ඇද්ද? ඒ සියලු සංස්කාරයන් නැසී යාමමයි ශ්‍රේෂ්ඨ. ඒවා කෙරෙහි නොයල්ම. ඒ කියන්නේ දැන් කෙටියෙන්ම කිව්වොත් තණ්හාව තමයි මේ කාරණේ පදනම. සියලු සංස්කාර සමනය කරනවා නම් තණ්හාව නිරුද්ධ කරලා දාන්න ඕන. එතකොට තණ්හාව කෙරෙහි විරාගයක් හදාගත්තොත්, නොයල්මක් හදාගත්තොත් මේ සියලු සංස්කාර එතන සමනය වෙනවා. සියලු සංස්කාර සමනය වෙනවා. අන්න එතන නිර්වාණය කියන ස්වභාවය අත්දකින්නවා. ඒකට කියනවා විරාග සංඥා. සබ්බ සංකාර සමතෝ, සියලුම සංස්කාර සමනය වෙච්ච තැන දැන් මෙතන උපදින ප්‍රණීත සමාධිය තුලින් සියලු සංස්කාර සමනය වෙනවා. ඒ සමනය වෙන්නේ තණ්හාව නිරුද්ධ වීමත් එක්කමයි. එතකොට තණ්හාව කෙරෙහි ඇල්ම පවතින තාක්කල් සියලු සංස්කාර සමනය වෙන්නේ නැහැ. සබ්බ සංකාර සමතෝ නැහැ. දැන් මෙයාට තේරෙනවා තණ්හා කරන්න දෙයක් නැහැ. ඇයි? අසුභය පදනම් වෙච්ච එකක්. එතකොට අනිත්‍යතාවයේ පදනම් වෙච්ච එකක්. දුක පදනම් වෙච්ච එකක්. අනාත්ම සංඥාවට නුඹ තිනවා අනාත්මේ පදනම් වෙච්ච එකක්. ඉතින් මේක තණ්හාවෙන් තෙමඬ දෙයක් නැහෙනි කියලා තේරෙනවා. එතකොට මෙතන තණ්හාවෙන් නිදහස් වීම, තණ්හාවෙන් මේ ලෝකයේ කෙරෙහි නොයල්මක් හදා ගැනීමමයි ශ්‍රේෂ්ඨ. ඒ නිර්වාණයක් ඇද්දේ නිර්වාණයයි අත්දකින්නේ කියන ගැඹුරු අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ චිත්තසංතානිය හැදෙනවා. එතකොට එතන වැඩෙන්නේ විරාග සංඥාව. දැන් මෙතන තව 7 වෙනි එකක් තියෙනවා. මේවා පැහැදිලි කරගන්න ඕන ගොඩක්. කතමාචානන්ද නිරෝධ සංඥා. මොකද්ද නිරෝධ සංඥා කියලා කියන්නේ? නිරෝධ සංඥා කියලා කියන්නේ ආරණ්‍යයකට හරි රුක්නේ මූලයකට හරි වඩන තැනකට ගිහින් ඒතන් සන්තං ඒතම් පනිතං යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ග තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානಂತಿ. යම් ශ්‍රාවකයෙක් නුවණින් විමසන කෙනෙක් බොහොම සමාධිගත සාන්ත වෙච්ච ස්වභාවයක් තුල ඊතා ප්‍රණීත අත්දැකීමක් විදියට යාට පේනවා මේ සියලුම සංස්කාර මේ ඇති වෙන නැති වෙන ලෝකයේ තුල නිරුද්ධ වෙවි යන ආකාරය පේනවා. රූපයත් නිරුද්ධ වෙවි යනවා, ඇසත් නිරුද්ධ වෙවි යනවා. ඊට පස්සේ කනත් නිරුද්ධ වී යනවා, ශබ්දයත් නිවි යනවා. ඒ නිවි නිරුද්ධ වෙච්ච නිසා ඊළඟ ඒවා ඇහෙනවා. ඊළඟ ඒවා පේනවා. ඒවා නිරුද්ධ වුණාම ආය ඇහෙනවා, ආය පේනවා, ආය දැනෙනවා, ආය හිතෙනවා. ඒවා නිරුද්ධ වෙන්නේ නැත්නම් ආය පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ මොකක්වත් නැහැ. නිරුද්ධ වෙවි යනවා මුළු ලෝකෙම. සබ්බන්තං නිරෝධ ධම්මං. සියල්ලම නිරුද්ධ වෙනවා. රූපයද නිරුද්ධ වේ, වේදනාවද නිරුද්ධ වේ. හටගත්තට වඩා වේගෙන් නිරුද්ධ වෙවි යනවා. නිරෝධ සංඥාවම දකිනවා. හටගත්තට වඩා වැඩි වේගයකින් නිරුද්ධ වෙලා යනවා. හරියට වතුර වැටෙන තැනක පෙන බුබුලු නැගීගෙන ඇවිල්ලා එකපාරම පිපිරිලා යනවා වගේ. නිරුද්ධ වෙනවා වේගෙන්. ඒ නිරෝධයම දකිනවා. නිරෝධයම දකිනකොට එයාට ඒ නිරෝධයේ දකිනකොට එතන එයාට උපදින්නේ නිරෝධ සංඥාව. දැන් ඉතින් ඇලෙන්න දෙයක් නැහැ කියලා හොද්දටම Tamanගේ හිතින් Taman දැකලා තියෙනවා. ඇයි? ඇති වෙන ස්කන්ධයන්ද ආයතන ධර්මයන්ද ඇති වෙන වේගයට වඩා වැඩි වේගයකින් නිරුද්ධ වෙලා යනවා. නිකන් කතාවට නෙමෙයි, තමන්ගේ හිතෙන් මේ කතාව දැකලා තියෙනවා. එතන නිරෝධය දකිනවා. ඒකට කියනවා නිරෝධ සංඥා කියලා. 8 වෙනි එක තමයි දැන් ඔය නිරෝධය දකිනකොට ඉතින් සෑහෙන ඉදිරියට ගියපු කෙනෙක්. එයා මේ ලෝකයේත් එක්ක ඇලෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මේක අවංකව වඩන කෙනෙක් නං.
කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඔන්න 8 වෙනි එක. ඉදානන්ද බික්ඛු ලෝකේ උපයුපාදාන චේතසෝ අදිට්ඨානාබි නිවේසානුස්සයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. බොහෝම වැදගත් දෙයක්. ඒ ධර්මයේ දියුණු කරන කෙනා භාවනාවෙන්ම කල්පනා කරනවා මේ ලෝකේ කෙලෙසුන්ගෙන් බැසගෙන එයටම ග්‍රහණය වෙලා අදිටන් කරගෙන දෘෂ්ටිවල පැටලිලා ඉන්නේ. උපයුපාදාන චේතසෝ අදිට්ඨානාබි නිවේසානුසයා කිව්වේ ඒකයි. මේ ලෝකේ කෙලෙසුන්ගෙන් බැසගෙන ඒවම සතුටෙන් පිළි අරගෙන දෘෂ්ටිවල පැටලිලා ඉන්නේ. ඒවා පවත්වමින් ඉන්නේ. එතකොට දැන් මෙතන දැනගන්නවා මේ ලෝකේ සබ්බ ලෝක සියලුම ලෝකයේ කෙරෙහි බැහැගෙන අල්ලගෙන තුරුල් කරගෙන ඉන්න දෙයක් නෑ. ඇයි? මුලින් වැඩිවෙ මොකද්ද? නිරෝධ සංඥා. සියල්ලම නිරුද්ධ වී යන ආකාරයයි දැන් මෙයා දැක්කේ. එහෙමනම් මේ ලෝකේ ඇලෙන්න බැඳෙන්න දෙයක් නෑ. අනබිරතියක් හදාගන්න එකයි වටින්නේ. සියලුම ලෝකයේ කෙරෙහි නොඇල්මක් උපදවා ගන්න එකයි වටින්නේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ගිලගෙන බැසගෙන ඒවාටම වහවැටිලා ඉන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. මේවා කෙරෙහි අනබිරතියක් උපදවා ගන්න එකයි වටින්නේ. සියලුම ලෝකයේ කෙරෙහි සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලුම ලෝකේ නොයල්මයි වටින්නේ. සියලුම ලෝකයේ කියලා කියන්නේ මේ ග්‍රහ ලෝකයට නෙමෙයි, පෘථුවියට නෙමෙයි, අභ්‍යන්තර ලෝකයේ වෙච්ච ස්කන්ධ ලෝකයටත් බාහිර ලෝකයේ වෙච්ච ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ආදි වශයෙන් ආයතන 6 තුල අජ්ඤත් බාහිර ආයතනික ලෝකයටත් ස්කන්ධ ලෝකයේ කෙරෙහි අනබිරතියක් උපදවා ගැනීමමයි වටින්නේ කියලා තමන්ගේ හිතට පේනවා. ආයෙ ටොකු වෙනෑන උගන්වන්න දෙයක් නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒක දියුණු කරනකොට ඊළඟට එයාගේ හිත තුල උද්ගත වෙන తත්වය තමයි කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. එතකොට එයා තුල උද්ගත වෙන්නේ මොකද්ද? අනිච්ච සංඥා. නිකම්ම අනිච්ච සංඥාවද නෑ. අර මුලින් වැඩුණානේ නිකම්ම අනිත්‍ය සංඥාව. දැන් කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද බික්ඛු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. වචන තුනක් තියෙනවා. අට්ඨියති හරායති jigucchati. සියලුම සංස්කාරයන් පිළිබඳ අවබෝධයෙන්ම පීඩාවටපත් වෙයි. නොඇලෙනවා, ලැජ්ජාවටපත් වෙනවා, පිළිකුලක්ම හදා ගන්නවා. ඇයි? මොන්න තරම් මෝඩ වැඩක්ද මෙච්චර කල් කරගෙන හිටියේ මේ සියලු සංස්කාරයන්ට අහුවෙලා සංස්කාර පිඬකටම අහුවෙලා මේ සත්වයා පුද්ගලයා කියලා අල්ලගෙන හිටියේ සංස්කාර පිඬක්මයි. සංකාර සකස් වෙච්ච දෙයකට මං අහුවෙලා මම තමයි සත්වයා, පුද්ගලයා, දරුවා, දුව, පුතා, අම්මා, තාත්තා කියලා අල්ලගෙන හිටියේ මොන්න තරම් මෝඩ වැඩක්ද කළේ. අට්ඨියති හරායති jigucchati ලැජ්ජාවටපත් වෙනවා, පිළිකුලකටපත් වෙනවා. එයා අවබෝධයෙන්ම පීඩාවටපත් වෙනවා. අනේ මොන මෝඩ වැඩක්ද මේ කර කර හිටියේ. මොන්න තරම් ලැජ්ජ නැති වැඩක්ද මේ කර කර හිටියේ කියලා අර අවබෝධයටපත් වෙනකොට දැන් අවබෝධය නැති මිනිහෙකුට හිතන්න පුළුවන් නෑ ඒක මොකටද එච්චර ලැජ්ජා වෙන්නේ කියලා එහෙම හිතෙන්නත් පුළුවන්. අමුතර සබ්බ මෙතන ඉතින් අර පින්වත්නි අනබිරත සංඥාවෙම වැඩෙනකොට අනබිරතියක් උපදිනකොට අනේ මේ ප්‍රේමය, රාගය, සෙනෙහස මොන තරම් විහිළු දේවල්ද කියලා ඉතින් අපිට ඕව හරියට පේන්නේ නැති. ඉතින් අපි තාම අවබෝධයේ පැත්තට නැමිලා නැහැනේ ගොඩක් වෙලාවට. එතකොට මේ අමාරුයි. නමුත් පින්වත්නි මෙතන හොඳට බලන්න මේ විදියට සියලුම සංස්කාරයන් අනිත්‍යතාවයට යනවා. මුළු විශ්වයේ කවර තැනකවත් රැඳෙන්න සුදුසු නෑ. සියලුම සංස්කාර සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලුම සංස්කාරයන් අනිත්‍යයි වශයෙන් දකින්නකොට අට්ඨියති හරායති jigucchati. අට්ඨියති හරායති jigucchati. ඒ කියන්නේ පීඩාවක් මේවා නඩත්තු කරන එක. මොනවද ඇලෙන්න තියෙන කියලා ලැජ්ජාවටපත් වෙනවා. හරායති jigucchati. පිළිකුලක්ම උපදිනවා. මෙන්න මේකට කියනවා සියලු සංස්කාරයන් පිළිබඳ අනිත්‍ය සංඥා. අතන දැක්කේ මොකද්ද? අනිත්‍ය සංඥා කියලා වැඩිවි මොකද්ද? එතන වැඩිවි රූපං අනිච්චා වේදනා පංචස්කන්ධය විතරයි. නමුත් මේ ඇතිවෙච්ච ආයතන පිළිබඳවද, ධාතු කොටස් පිළිබඳවද, මේ රූපය පිළිබඳවද මේ නොඑක ආකාරයෙන් දියුණු කරගෙන ආපු ආධ්‍යාත්මික ප්‍රවේශයේ පඩිපෙලක් වගේ උඩට යනකොට මුළු විශ්වයම සංකාර පිඬක් විදියට අහුවෙන්නේ. සංස්කාර පිඬක්. මුළු විශ්වයම සංකාර තොගයක්. වෙන මොකක්වත් නැහැ. සංස්කාර ගොන්නක් විදියට අහුවෙනකොට පින්වත්නි ඒ අනිත්‍යතාවයම දකිනකොට ඒ අනිත්‍යතාවයේ තුල
සම්පූර්ණයෙන්ම අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ හිත නැමෙනවා. ඊළඟ කාරණේ තමයි 10 වෙනි කාරණේ. ඉතින් මේක නම් පැයක් විතර කියන්න වෙනවා. නමුත් කෙටියෙන් කියනවා කතමාචානන්ද ආනාපාන සති. ඔන්න එතනට ගිහින් අවබෝධයේ පැත්තටම නැමෙන්න ඕන නම් ආනාපාන සතිය හිම් මිහින් අතක ගා හිටපු කෙනෙකුට වාඩි වෙලා සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ල දිහා මේ යථාර්ථ අවබෝධයත් එක්ක දකින්නකොට ආස්වාස ප්‍රාස්වාසයේ තුල සතර සතිපට්ඨානෙම වැඩෙනවා. කායානුපස්සනාවත් වැඩෙනවා. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති කියලා වඩනකොට ආස්වාස ප්‍රාස්වාසයේ කායට සම්බන්ධ කායානුපස්සනාව වැඩෙනවා. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති වශයෙන් දිනු කරනකොට කායානුපස්සනාව වැඩෙනවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පීති පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. මේවා වඩනකොට ප්‍රීතිය සුඛය මේවා වේදනානුපස්සනාවත් වැඩෙනවා. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති මේවා විස්තර කරලා තියෙන නිසා මම මේ හකුල්ලා කියන්නේ. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. අභිප්පමෝදයන් චිත්තානුපස්සනාවත් වැඩෙනවා. එතකොට බලන්න සතර සතිපට්ඨානෙම වැඩෙනවා දැන් මෙතන. ඊළඟට අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. අනිත්‍ය දකිමින් ආස්වාස ප්‍රාස්වාසය කරනවා. දැන් ප්‍රායෝගිකව ගැඹුරු තැනකට පැත් වෙලා ඉන්නේ. විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. මේ සංකාර ලෝකයේ කෙරෙහිම නොයැලෙමින් ආස්වාස ප්‍රාස්වාසයේම දියුණු කරනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. මේ ලෝකයේම නිරුද්ධ වී යන ආකාරය දකිමින් ආස්වාස ප්‍රාස්වාසය කරනවා. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්කති. මේ සියල්ලම අතහරිමින් මානසිකව තමන්ගේ ස්කන්ධ ලෝකයේද බාහිර ස්කන්ධ ලෝකයේද සවිඥානික අවිඥානික මුළු විශ්වයේම යම්තාක් දේවල් ඇද්ද සියල්ලම අතහරිමින් ධර්මීද අතහරිමින් නිවනද අතහරිමින් ආස්වාස ප්‍රාස්වාසය කරනවා. මෙතන ඉඳලා තමයි නිවනත් අතහරින්නේ. නැත්නම් මුල එහෙම අතහරින්න එපා. ඒක මොකක් හරි වෙන දෘෂ්ටියකට අහු වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදියට මේ වැඩෙන්නේ ධම්මානුපස්සනාව ඇතරම. අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී වශයෙන් ආනාපාන සතිය වඩනකොට වැඩෙන්නේ ධම්මානුපස්සනාව. පටිනිස්සග්ගය දකිමින් සියල්ලම අතහැර දමමින් මේ ලෝකේ ඇති වෙච්ච සියලුම දේවල් අතහරිමින් වඩනකොට යාගේ හිත කෙලින්ම නිවනටපත් වෙනවා. එතනින් පස්සේ කරගන්න දෙයක් නැහැ. බලන්නකෝ ක්‍රමානුකූලව ඇවිල්ලා ශ්‍රාවකයා නිවනටම හිතපත් කරන විදියට මේ සංඥා 10ක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රකට කරලා මතු කරලා අපට පෙන්වලා දුන්නා. ඒ නිසා මේ බඳු ධර්මයක් දියුණු කරනවා විනා පින්වත්නි කවරක් කරන්නද? මේ බඳු ආශ්චර්යවත් ධර්මයක් කාටද තියෙන්නේ? කාටවත් නැහැ. ඒ නිසා මේ බඳු ධර්මයක් දියුණු කිරීම කෙරේ අපේ උනන්දුව වැඩියෙන් ඇති කර ගැනීම පිණිස අද මේ අත යෝජනා කරපු මාතෘකාව ගිරිමානන්ද සූත්‍රයේ අඩංගු දස සංඥාව ඇසුරින් දේශනාව කරන්න කියලයි. මේ දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා දේශනාව නිමා කරනවා. අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.